අයිවන් සියලු දෙනාටම. ඉතින් පුතේ දැන් අපි අද පටන් ගන්නවා 2023 දරුවන් වෙනුවෙන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක්. ප්‍රශ්න පත්‍ර කිව්වට පුතේ මේක අපි සාකච්ඡා කරන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර. දැන් 2023 දරුවෝ කියන්නේ දැන් මේ සැරේ O level results ඇවිල්ලා A level කරන්න එන දරුවෝ ටික, right? දැන් මේක ඇත්තටම ගත්තොත් එහෙම පුතේ දැන් අපි ප්‍රතිඵලෙන්ද කලින් පන්ති පටන් ගත්තනේ, අපි ඉගෙන ගන්න පටන් ගත්තනේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා දැන් අපි ඉගෙන අරගෙන අපි පටන් අරගෙන දැන් පාඩම් කීපයක් ඉවර වෙලා තියෙනවා. එතකොට දැන් ඒ වගේ අදාළ කොටස් වලින් කොහොමද ප්‍රශ්න ලියන්නේ? දැන් අපි ප්‍රශ්න කරන්න පුළුවන් තරමට තියරි ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් පටන් ගන්න කියලා හිතුවා. එතකොට දැන් මේක ළමයි කිසිම මුදලක් අය කරන්නේ නැහැ. බොහොම නිදහසේ සියලු දෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට තමයි මේක කරගෙන යන්නේ. මොකද ප්‍රශ්න පත්‍ර වලට උත්තරයක් ලියනකොට කොහොමද ඒක ලියන්නේ, කොහොමද උත්තරයක් තෝරන්නේ වගේ දේවල් අපි දැනගත යුතුයි, right? එතකොට සියලු දෙනාටම මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට පන්ති පටන් ගන්න කලින් ඒ ගැන දැනුවත් කරන්න ඕගොල්ලන්ට Telegram group එකක් තියෙනවා, එකතු වෙන්න පුළුවන්. ඒක මේකේ description එකේ දාලා තිනවා. ඕගොල්ලන්ට ඒ හරහා එකතු වෙන්න පුළුවන්. එතකොට හැම සතියකම ඉරිදට ප්‍රශ්න පත්‍ර එකතු කරනවා. සඳුදාට ඕගොල්ලෝ සඳ සිට ඕගොල්ලන්ට බලන්න පුළුවන්. තියරි ටික එකේ සාකච්ඡා බලන්න පුළුවන්. එතකොට දැන් ඒකේ පළවෙනි ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරමු. සාකච්ඡා කරන්න පටන් ගමු. ඒක හරියම ලේසි ප්‍රශ්න පත්‍රයක් තියෙන. ප්‍රශ්න පත්‍රයක් වල ප්‍රශ්න තියෙන්නේ මේකේ. මොනවද මේ විභාග ප්‍රශ්න. හරියට පොඩි කාලයක් දීලා ඔයගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හොඳයි. දැන් පුතේ පළවෙනි ප්‍රශ්නයට දැන් මේකේ ගොඩක් වෙලාවට තියෙන පළවෙනි පාඩමේ මූලික කොටස් ටික. එතකොට දැන් මේක කරගෙන යන්නේ ඒ විදිහටමයි පාඩමෙන් පාඩමට කොටස් වශයෙන් ඕගොල්ලන්ට පාඩම් කරමින් උත්තර ලියන්න පුළුවන් වෙන විදිහට තමයි මේක කරගෙන යන්නේ. හරි? right. එතකොට පළවෙනි අපි බලමු මේකේ පළවෙනි ප්‍රශ්නය. පරමාණුක න්‍යෂ්ටිකාකෘතිය සමග වඩාත්ම කිට්ටුවෙන් සම්බන්ධ වී ඇත්තේ මින් කොමන විද්‍යාඥයාද කියලා අහනවා. ළමයි දැන් ඔයගොල්ලන් දන්නවා පරමාණුක න්‍යෂ්ටිකාකෘතිය නේද? දැන් ආකෘති ගත්තාම ආකෘති තුනක් තියෙනවනේ පුතේ. මොනවාද? ප්ලම් පුඩින් ආකෘතිය තියෙනවා, න්‍යෂ්ටිකාකෘතිය තියෙනවා, ඊට පස්සේ බෝර්ගේ ආකෘතිය තියෙනවා නේද? එතකොට දැන් ඕකේ න්‍යෂ්ටිකාකෘතිය සමග සම්බන්ධ වෙන්නේ කවුද? මාස්ඩන් නේද? දැන් එකපාරටම අපිට මතක් වෙන්නේ රදර්ෆර්ඩ්ගේ න්‍යෂ්ටිකාකෘතිය. නමුත් ඇත්තටම මෙතන ගත්තොත් එහෙම මාස්ඩන්, මොකද මාස්ඩන් ගයිගර් සහ මාස්ඩන් තමයි මේක මේ අපි ගත්තොත් එහෙම න්‍යෂ්ටිකාකෘතිය සඳහා අදාළ රන්පත්‍ර පරීක්ෂාව සිදු කරන්නේ. රදර්ෆර්ඩ් එකට සම්බන්ධ වෙනවා. රදර්ෆර්ඩ්ගේ අනුදැනුම මත නේද? ඒකට රදර්ෆර්ඩ් හරහා තමයි ඊට පස්සේ ආකෘතිය එළියට එන්නේ. එතකොට මේකට සම්බන්ධ වෙන්නේ ළමයි මාස්ඩන්. හරි. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ දෙවෙනි පිළිතුර. එහෙනම් ළමයි මම උත්තරත් ලියාගෙන යන්නම්. පළවෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ 2. පළවෙනි එකට උත්තරේ 2. හරි. ඊට පස්සේ යන් ඊළඟ එකට ළමයි. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය පරීක්ෂණාත්මකව ප්‍රමාණාත්මක ලෙස නිර්ණය කළේ. ළමයි ඔයගොල්ලන් දන්නවා ඉලෙක්ට්‍රෝනයට සම්බන්ධ වෙනකොට තොම්සන් සම්බන්ධ වෙනවනේ. තොම්සන් සම්බන්ධ වෙනවා. නමුත් ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ගත්තාම ආරෝපණය හොයන්නේ කවුද? මිලිකන් නේද? මිලිකන්ගේ මොකක්ද අපි දන්නවා තෙල් බින්දු පරීක්ෂාව. එතනින් තමයි ළමයි මෙයාගේ මොකක් හොයන්නේද? ආරෝපණය ප්‍රමාණාත්මක ලෙස මැනගන්නේ. එහෙනම් ළමයි දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්න ඕනෙත් 2 නේද? දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්න ඕනෙත් 2. right. ඔන්න එහෙනම් ඊළඟ ප්‍රශ්නයට එනකොට දැන් අර අපි කලින් කතා කරපු ඊ බෙදීමෙන් මගේ කතාවට ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඉලෙක්ට්‍රෝනයේ ඊ බෙදීමෙන් මගේ නිර්ණය කරන්නේ කවුද කියලා අහනවා. ඒක ළමයි ඕගොල්ලන් දන්නවා. ඊ බෙදීමෙන් මගේ නිර්ණය කරේ කවුද? තොම්සන් නේද? තොම්සන් තමයි ඊ බෙදීමෙන් මගේ නිර්ණය කරන්නේ. නමුත් දැන් මෙතන කවුරුත් දීලා නැති නිසා ළමයි අපිට තුන්වෙනි ප්‍රශ්නයට උත්තරේ මොකක් විදිහට ගන්න පුළුවන්ද? පස්වෙනි එක විදිහට ගන්න පුළුවන්. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර 5. right. හතරවෙනි එකට යක්. පහත සඳහන් විද්‍යාඥයන් අතරින් පරමාණුක වාදය ගොඩනැගීම හා සම්බන්ධ නොවූයේ කවරෙක්දයි හඳුනා ගන්න. ළමයි දැන් මේ වචන දිහා බලාගෙන යනකොට ඕගොල්ලන්ට පේන්න ඕනේ නීල්ස් බෝර්, තොම්සන්, චැඩ්වික්, රදර්ෆර්ඩ් කියන 4 දෙනාම පරමාණුක ආකෘතිය සමග සම්බන්ධ වෙනවා. පරමාණුක වාදයත් එක්ක සම්බන්ධ වෙනවා නේද? මොකද බෝර්ගේ බෝර් ආකෘතිය ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ තොම්සන් ඉලෙක්ට්‍රෝනය හොයා ගන්නවා. ප්ලම් පුඩින් ආකෘතිය ඉදිරිපත් කරනවා. ඊට පස්සේ චැඩ්වික් ගත්තාම නියුට්‍රෝන හොයා ගන්නවා. රදර්ෆර්ඩ් ගත්තාම එයා ප්‍රෝටෝනය හඳුනා ගන්නවා. ප්‍රෝටෝනය ලෙස නම් කරනවා නේද? ප්‍රෝටෝනය නම් කිරීම සිදු කරනවා. න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කිරීම. මේ ආදී ගොඩක් දේවල් කරනවා. එන ළමයි මේකේ උත්තරය වෙන්න ඕනේ 4 වෙනි උත්තරේ. 4ට උත්තරේ 4. ලිනස් පෝලිං නේද දීලා තින්නේ. ලිනස් පෝලිං. ළමයි පෝලිං පරිමාණය නේද? පෝලිං පරිමාණය. අපි දන්නවා විදුලි ඍණතාවය තාම සමහර ළමයි ඉගෙනගෙන නැහැ. සමහර අය ඉගෙනගෙන තියෙනවා. ඒතකොට ලිනස් පෝලිං තමයි පෝලිං පරිමාණය. පරමාණු වල විදුලි ඍණතාව සම්බන්ධ පෝලිං පරිමාණය ඉදිරිපත් කරන්නේ. right. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නයට ළමයි නෑ 5 වෙනි ප්‍රශ්නයට නියුට්‍රෝනය සොයා ගන්නාලද්දී O level වල ඉඳලා ඉගෙන ගන්න එකක් ළමයි. නියුට්‍රෝනය කවුද හොයාගන්නේ? නියුට්‍රෝනය හොයාගන්නේ ළමයි කවුද?
මෙතන චැඩ්වික් නේද? දීලා තියෙනවා චැඩ්වික්. එහෙනම් තුන්වෙනි පිළිතුර අපිට පිළිතුර විදිහට ගන්න පුළුවන්. එහෙනම් ළමයි කවුද නියුට්‍රෝනය හොයාගන්නේ? චැඩ්වික් විසින් නේද? එහෙනම් උත්තරේ 3 කියලා අපිට ගන්න පුළුවන් පස්වෙනි එකට. රයිට්. මේක ඇත්තටම ළමයි හරි ලේසි. මොකද විද්‍යාඥයන් ගැන තමයි මේකේ තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට මේකට බොහොම ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ ළමයි 6 වෙනි එකට පරමාණුක ව්‍යුහයේ ප්ලම් පුඩින් ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ කවුද කියලා අහනවා. ළමයි පරමාණුක ආකෘතියේ ප්ලම් පුඩින් ආකෘතිය කවුද ඉදිරිපත් කරන්නේ? ඔයගොල්ලන් දන්නවා ප්ලම් පුඩින් ආකෘතිය ඉදිරිපත් කරේ ළමයි කවුද? තොම්සන් විසින්. බලන්න තොම්සන් දීලා තියෙන උත්තරේ මොකක්ද? තොම්සන් ඉන්නේ දෙවෙනි උත්තරේ. එහෙනම් ළමයි දෙවෙනි උත්තරේ අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන්. රයිට්? හරි. ඊට පස්සේ 7 වෙනි එකට යන්න ළමයි. 7 වෙනි ප්‍රශ්නයට පරමාණුක ව්‍යුහය පිළිබඳ තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය වැරදි බව ඔප්පු කළ විද්‍යාඥයා. ළමයි තොම්සන් ප්ලම් පුඩින් ආකෘතිය ඉදිරිපත් කරාට පස්සේ ඔයගලන්ට මතකයි රදර්ෆර්ඩ් එයාගේ න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කිරීමෙන් ඒක වැරදි කියලා ඔප්පු කරනවා නේද? එහෙනම් ළමයි මෙතන උත්තරේ වෙන්න ඕනේ කවුද? රදර්ෆර්ඩ්. අර්නස්ට් රදර්ෆර්ඩ් තමයි පිළිතුර වෙන්න ඕනේ. එහෙනම් 7 වෙනි ප්‍රශ්නයට ඔයගලන්ට ගන්න පුළුවන් ළමයි උත්තරේ එක විදිහට ගන්න පුළුවන්. හරි? රයිට්. ඊපස්සේ 8 වෙනි එකටත් යන් අපි පරමාණු වල ඉලෙක්ට්‍රොනික ශක්ති මට්ටම් සංකල්පය සමග වඩාත්ම කිට්ටුවෙන් සම්බන්ධතාවයක් ඇත්තේ කවුද? ළමයි ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් සංකල්පය. දැන් රදර්ෆර්ඩ්ගේ න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කරාට එයාට ශක්ති මට්ටම් කතාවට යන්න බැරි වුණා. එයා ළමයි ශක්ති මට්ටම් සිද්ධිය දන්නේ නැහැ නේද? එයා එහෙම කතාවක් කිව්වේ නැහැ නේ. එයා කිව්වේ න්‍යෂ්ටි වටේට ඉලෙක්ට්‍රෝන චලිත වෙමින් ඉන්නවා කියලා විතරනේ. හැබැයි ශක්ති මට්ටම් කතාවට එනකොට ඕගලන්ට මතකයි බෝර් නීල්ස් බෝර් තමයි ඒක ඉදිරිපත් කරේ. එහෙනම් ළමයි 8 වෙනි ප්‍රශ්නයට පිළිතුර විදිහට ඕගලන්ට ගන්න පුළුවන් බෝර් කියන උත්තරේ 4 විදිහට ගන්න පුළුවන්. රයිට්. බොහොම ලේසියෙන් ඕගලන්ට මේ උත්තර තෝරන්න පුළුවන් ළමයි. පැහැදිලි නේද? රයිට්. ඊට පස්සේ ළමයි අපි එතනින් ඉස්සරහටත් යන්. අපි යන් 9 වෙනි ප්‍රශ්නයට ළමයි. 9 වෙනි ප්‍රශ්නයට යන්. පහත දැක්වෙන 1 හා 2 ප්‍රකාශ සලකන්න කියලා කියනවා. පහත දැක්වෙන 1 හා 2 ප්‍රකාශ සලකන්න. පරමාණු මගින් අවශෝෂණය කරන හෝ විමෝචනය කරන ශක්තිය ක්වොන්ටම් කරණය. ළමයි ඔයගලන්ට මතකයි ක්වොන්ටම් වාදය නේද? කවුද ක්වොන්ටම් වාදය ඉදිරිපත් කරේ? ක්වොන්ටම් වාදය ඉදිරිපත් කරන්නේ කවුද? මැක්ස් ප්ලාන්ක් නේද? එහෙනම් ප්ලාන්ක් තියෙන උත්තරයක් මෙතනින් තෝරන්න ඕනේ. ළමයි ප්ලාන්ක් තියෙන උත්තරයක් තියෙන්නේ 2 හා 3. 2 හා 3 තමයි ප්ලාන්ක් තියෙන උත්තරේ. එන ඔයගලන්ට අනිත් ඒවා අයින් කරන්න පුළුවන් ළමයි. හරිද? දැන් ඔන්න උත්තර 2යි ඉතුරු. හරිද? ඔක්කොම අයින් කරා අනිත් ඒවා. එහෙටයි ළමයි MCQ එකක් කරන්න. අපි MCQ එකක් ඒ කියන්නේ අපි බහු වර්ණය කරන්න ඕනේ. අපි වර්ණ කරන්න ඕනේ. වර්ණය. ඒක ළමයි අපිට තෝරන විදිහක් තියෙනවා. දැන් ඕක ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් මේකත් එක්ක දිගටම සම්බන්ධ වෙලා හිටියොත්. රයිට්. එහෙනම් 2 සහ 3 කියන පිළිතුරු දෙකෙන් එකක් විය යුතුයි නේ. ඊට පස්සේ කුඩා අංශු සුදුසු තත්ත්වය යටතේදී තරංග ලක්ෂණ පෙන්눔 කරයි. ළමයි අංශු චලිතයේදී තරංගමය ලක්ෂණ පෙන්වනවා කියලා ඉදිරිපත් කරේ කවුද? ඩී බ්‍රෝග්ලි විසින්. ලුයි ඩී බ්‍රෝග්ලි නේ. එහෙනම් ඩී බ්‍රෝග්ලි තියෙන උත්තරයක් වෙන්නත් ඕනේ. එහෙනම් මැක්ස් ප්ලාන්ක් ඩී බ්‍රෝග්ලි දෙන්නම ඉන්න උත්තරේ දෙවෙනි උත්තරේ. එහෙනම් ළමයි 9 වෙනි ප්‍රශ්නයට පිළිතුර 2 වෙන්න ඕනේ. 9 වෙනි ප්‍රශ්නයට පිළිතුර 2 විය යුතුයි. හරිනේ? රයිට්. එතන 9ක් හරි. 10 වෙනි එකටත් යන්න ළමයි. 10 වෙනි ප්‍රශ්නයට යන්න. පරමාණුක ව්‍යුහය හා සම්බන්ධ පහත දැක්වෙන සොයා ගැනීම සලකන්න. කැතෝඩ කිරණ නලය තුල ධන කිරණ. කවුද ළමයි ධන කිරණ හොයාගත්තේ? ධන කිරණ මුල්ම වරට අනාවරණය කරේ ගෝල්ඩස්ටයින්. යූජින් ගෝල්ඩස්ටයින් නේද? උගලන්ට මතකයි ධන කිරණ පරීක්ෂාව සිදු කරේ ගෝල්ඩස්ටයින් නේ. අහින ළමයි බලන්න ගෝල්ඩස්ටයින් ඉන්න පිළිතුරු 2යි තියෙන්නේ ළමයි. 2 හෝ 5. එහෙනම් 2 හෝ 5න් තමයි උගලන්ට උත්තරයක් තෝරන්න තියෙන්නේ. ඊළඟ එකට යන්. සමහර න්‍යෂ්ටි වර්ග මගින් නැති කරන විකිරණශීලීතාවය. ළමයි කවුද විකිරණශීලීතාවය ඉදිරිපත් කරේ? ඉස්සල්ලාම විකිරණශීලීතාවය අනාවරණය කරේ ළමයි හෙන්රි බෙකරල් විසින්. එහෙනම් බෙකරල් ඉන්න උත්තරේ තෝරන්න ඕනේ. ගෝල්ඩස්ටයින් සහ බෙකරල් ඉන්න උත්තරේ තෝරන්න. ඒ උත්තරේ පස්වෙනි උත්තරේ. එහෙනම් ළමයි අපි 10 වෙනි ප්‍රශ්නයට ගියොත් 10 වෙනි ප්‍රශ්නයට පිළිතුර පස්වෙනි එක විදිහට තෝරන්න පුළුවන්. පැහැදිලි නේද? රයිට්. අපි එහෙනම් ළමයි ඔන්න දැන් ප්‍රශ්න 10ක් සාකච්ඡා කරා. අපි යන් එතනින් ඉස්සරහට සාකච්ඡා. දැන් ළමයි අපි දැන් මේ ප්‍රශ්න තේරුවානේ. හරි. දැන් මේ ප්‍රශ්න වලට උත්තර තේරුවා. එතකොට දැන් ළමයි මෙහෙමයි. හරි. දැන් ඕගොල්ලන් ගෙදරදී වැඩක් කරන්න ඕනේ මෙන්න මේ වගේ. මොකද්ද වැඩේ? ඕගොල්ලන් ගන්න පොතක් හරි ඕගොල්ලන්ගේ කටුවැඩගොල් හරි මොනවා හරි ගන්න. අරගෙන ළමයි මේ එක් විද්‍යාඥයා විසින් කරන ලද කාර්යභාරය පෙළගස්වන්න සාරාංශගත කරන්න. හරිද? එක් විද්‍යාඥයා විසින් කරන ලද කාර්යභාරය පෙළගස්වන්න සාරාංශගත කරන්න. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් පරමාණුවක න්‍යෂ්ටික ආකෘතිය සමග වඩාත්ම කිට්ටුවෙන් සම දැන් එහෙම එකක් උතන අහලා තිබ්බට උතන ඉන්නවනේ විද්‍යාඥයෝ සෙට් එකක්. කවුද? තොම්සන් ඉන්නවා, මාස්ඩන් ඉන්නවා, මිලිකන්, බෙකරල්, අයින්ස්ටයින් ඔහොම සෙට් එකක් ඉන්නවා. ඔය එක එකනා විසින් කරපු කාර්යභාරයන් ටික ළමයි
ඕගොල්ලෝ මොනවා කරන්න ඕනේද? පෙළ ගස්වන්න. තොම්සන් මොකද කරේ? තොම්සන් මොකද කරේ? හරිද? තොම්සන් කරපු කාර්යභාරයන් ටික. දැන් ළමයි කාර්යභාරයන් කියලා යා මේ ජීවිත කාලය පුරා කරපු ටික එහෙම ඕනේ. පරමාණුව සම්බන්ධයෙන් පරමාණුක ආකෘතිය සම්බන්ධයෙන් එයා කරපු වැදගත් මෙහෙවර ටික. අන්තිම ඒ ටික ළමයි පෙළ ගස්වන්න ඕගොල්ලන් කොලයක් අරගෙන එහෙම ලියන්න. ඊට පස්සේ මාස්ඩන් මොකද කරේ? හරිද? මිලිකන් මොකද කරේ? අන්න ඒ විදිහට ළමයි ඕගොල්ලන්ගේ දැනුම අපේ පරාසය තුළ ඉඳගෙන ඒ ටික පෙළ ගස්වන්න. එතකොට ළමයි ඔන්න ඕගොල්ලන්ට දෙනවා ෂෝට් නෝට් එකක්. දැන් කොහෙන් විභාගයට ඇහුවත් ඔන්න උත්තර ලියන්න පුළුවන්. රයිට්? ඔය ටික බලා ගන්න තියෙන්නේ. පැහැදිලි නේද? හොඳයි. එන ළමයි ඔන්න අපි දැන් ඒ ටික සාකච්ඡා කරා. එතකොට පළවෙනි ප්‍රශ්න 10. දැන් ළමයි ওই විදිහට ඕගොල්ලන්ට දැන් විභාගෙදී පළවෙනි ප්‍රශ්න 30 ලැබෙන්නේ මේ වගේ ප්‍රශ්න. ඒ කියන්නේ ඍජු වර්ණ. හරිද? පළවෙනි ප්‍රශ්නයක් දෙන උත්තර පහක් දෙනවා. ඒකෙන් කැමති කියන්නේ හරි උත්තරේ තෝරන්න ඕනේ. කැමති උත්තරේ නෙවෙයි. හරි උත්තරේ තෝරන්න ඕනේ. හරි? එතකොට ඒක තමයි පළවෙනි ප්‍රශ්න 30. ඊළඟ ප්‍රශ්න 10 ළමයි 31 සිට 40 දක්වා ඕගොල්ලන්ට ලැබෙනවා. ඒ කියන්නේ එකකට වඩා වැඩි පිළිතුරු ගාණක් තියෙන ඒවා. හරිද? ඒ කියන්නේ ABCD ආකාරයේ ප්‍රශ්න. ළමයි ඕක තෝරනකොට මම කියලා දෙන්නම් කොහොමද තෝරන්නේ කියලා. දැන් ABCD ආකාරයේ ප්‍රශ්න උත්තර එන්නේ මෙහෙම ළමයි. හරි? A B C D කියලා ගත්තොත් එතකොට ළමයි උත්තර එන්නේ මෙහෙම. A සහ B නිවැරදි නම් පළවෙනි පිළිතුර. B සහ C නිවැරදි නම් දෙවෙනි පිළිතුර. C සහ D නිවැරදි නම් තුන්වෙනි පිළිතුර. D සහ A නිවැරදි නම් හතරවෙනි පිළිතුර. වෙනත් ඕනෑම සම්නිතියකදී උත්තරේ 5 කියලා තෝරන්න පුළුවන්. වෙනත් ඕනෑම පිළිතුරු ආකාරයකදී උත්තරේ 5 කියලා ගන්න පුළුවන්. ඒතකොට මේ විදිහට තමයි ඕගොල්ලන්ගේ 31 සිට 40 දක්වා ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ. පැහැදිලි නේද? රයිට්. එතකොට ළමයි දැන් මේකෙත් ප්‍රශ්න කීපයක් ඕගොල්ලන්ට දීලා තියෙනවා. අපි බලමු මේකේ ප්‍රශ්න වලට උත්තර ගන්න කොහොමද කියලා. මේ බලන්න. 11 වෙනි ප්‍රශ්නයට යන්න ළමයි. පරමාණුවේ ව්‍යුහය පහත සඳහන් අයගේ හැදෑරීම් මගින් පැහැදිලි කරන ලදී. දැන් ළමයි ඕගොල්ලන් දන්නවා පරමාණුවේ ව්‍යුහයට ගත්තාම අනිවාර්යෙන් රදර්ෆර්ඩ් සම්බන්ධ වෙනවනේ. රදර්ෆර්ඩ් සම්බන්ධ වෙනවා. එතකොට ළමයි 11 වෙනි එකේ A නිවැරදිනේ. A කියන කෙනා නිවැරදි. ඊට පස්සේ ළමයි B කවුද? කැනිට්සාරෝ අපිට හම්බුනේ නැහැ නේද? අපි ඉගෙන ගද්දි. ඩෝල්ටන් ගත්තාම ළමයි පරමාණුක වාදය යා ඉදිරිපත් කරා. නමුත් පරමාණුවේ ව්‍යුහයට යා සම්බන්ධ වුණේ නැහැ. ඒ නිසා ඩෝල්ටන් කියන පිළිතුර වැරදි ළමයි. හරි? ඊට පස්සේ බෝර්ට යනකොට බෝර් එයාගේ ආකෘතිය ඉදිරිපත් කරා. එහෙනම් A සහ D නිවැරදි. පිළිතුර 4 විදිහට ඕගොල්ලන්ට තෝරන්න පුළුවන්. එහෙනම් ළමයි 11 වෙනි ප්‍රශ්නයේ උත්තරේ මොකක්ද? 11 වෙනි ප්‍රශ්නයේ උත්තරේ 4. ඔන්න එහෙම තෝරන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ 12 වෙනි එක. මොවුන්ගේ හැදෑරීම් මගින් පරමාණුවේ ව්‍යුහය තහවුරු විය. ළමයි 12 වෙනි එකටත් අපි ගමු. කවුද? රදර්ෆර්ඩ්. ඔව් රදර්ෆර්ඩ්ගෙන් පරමාණුවේ ව්‍යුහය තහවුරු කරගන්න පුළුවන් වුණා. මොකද එයා න්‍යෂ්ටියේ පැවැත්ම, න්‍යෂ්ටිය වටේට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. මේ සියල්ල ඉදිරිපත් කරා. ඊට පස්සේ ගෝල්ඩස්ටයින් උත් තමයි යෝකට උදව් වෙනවා. ඇයි ගෝල්ඩස්ටයින් උදව් වෙන්නේ? ගෝල්ඩස්ටයින් ළමයි ධන කිරණ හොයා ගන්නවා. දැන් ධන කිරණ හොයාගත්තාම ඒක කොහොමද වැදගත් වෙන්නේ පරමාණුවේ ව්‍යුහයට? ළමයි ධන කිරණ අනාවරණය කරාට පස්සේනේ ප්‍රෝටෝනය හඳුනාගන්නේ. ඒතකොට ඒක වැදගත් වෙනවා මොකක් සඳහාද? පරමාණුවේ ව්‍යුහය හඳුනා ගන්න. එහෙනම් B හරි. ඊට පස්සේ ළමයි ආයෙත් ඔය කැනිට්සාරෝයි නිව්ලන්සෝයි ඉන්නවා. ඒගොල්ලන් ළමයි මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. එහෙනම් A සහ B තමයි මෙතන නිවැරදි පිළිතුරු වෙන්නේ. A සහ B නිවැරදි කියන්නේ ළමයි කීවෙනි උත්තරේද? පළවෙනි උත්තරේ අපිට ගන්න පුළුවන් උත්තරේ විදිහට. එහෙනම් 12ට උත්තරේ 1 කියලා ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ අපි යන් ළමයි 13 වෙනි එකට යන්. පහත දැක්වෙන කුමන ප්‍රකාශය හෝ ප්‍රකාශ සත්‍ය වේද? පහත දැක්වෙන කුමන ප්‍රකාශය හෝ ප්‍රකාශ සත්‍ය වේද? ළමයි පළවෙනි ප්‍රකාශය බලන්න. කැතෝඩ කිරණ නලයක් තුළ පරමාණුවකින් හෝ අණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වූ විට ධන කිරණ සෑදේ. ඒක නිවැරදි ළමයි. කැතෝඩ කිරණ නලය තුළදී පරමාණු වලින් හෝ එහෙම නැත්නම් අණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම හේතු කොටගෙන තමයි ධන අංශුව නිර්මාණය වෙන්නේ. කියන්නේ ධන කිරණය නිර්මාණය වෙන්නේ. එතකොට ඒක අපිට නිවැරදි කියලා ගන්න පුළුවන්. එහෙනම් 13 ඒ ප්‍රකාශය නිවැරදි. කැතෝඩ කිරණ කැතෝඩෙන් ජනිත වේ කියනවා ළමයි. B කොටස කියනවා කැතෝඩ කිරණ කැතෝඩෙන් ජනිත වේ. ළමයි කැතෝඩ කිරණ කැතෝඩෙන් ජනිත වෙනවා හැර වෙන කොහෙන් ජනිත වෙන්නද නේද? කැතෝඩ කිරණ ජනිත වෙන්නේ කැතෝඩෙන් තමයි. හරි? ධන කිරණ ඇනෝඩෙන් අන්න ඒක වැරදි තමයි. ධන කිරණ ඇනෝඩෙන් ජනිත වෙන්නේ. ඒකේ A නිවැරදි B නිවැරදි. හරි? A නිවැරදි B නිවැරදි. එතකොට දැන් ළමයි ඔය ධන කිරණ ඇනෝඩෙන් ජනිත වේ. වැරදි ළමයි. ධන කිරණ හටගන්නේ නලය තුල අවකාශය. කැතෝඩයත් ඇනෝඩයත් අතර නලය තුල අවකාශයෙන් තමයි ධන කිරණ නිර්මාණය වෙන්නේ. ඒතකොට ධන කිරණ ඇනෝඩෙන් හටගන්නවා කියන එක වැරදි ළමයි. නිසා මේ ප්‍රකාශය වැරදි. ඔතන වෙන සිද්ධියක් තියෙනවා. නමුත් ධන කිරණ හටගන්නවා කියන එක වැරදි ළමයි. නිසා මේක වැරදි කියලා ගන්න ඕනේ. කැතෝඩ කිරණ විද්‍යුත් චුම්බක කිරණ විශේෂයක වැරදි ළමයි. කැතෝඩ කිරණ කියන්නේ විද්‍යුත් චුම්බක කිරණ විශේෂයක් නෙවෙයි. ඒක වැරදි ළමයි. හරි? මොකද කැතෝඩ කිරණ කියන්නේ අංශු જાතියක්. ඒවා විද්‍යුත් චුම්බක කිරණ නෙවෙයි. එහෙනම් උත්තරේ ළමයි 1 කියලා තෝරන්න පුළුවන්. එහෙනම් 13ට පිළිතුර 1. 14ටත් යන්. 14ට යන්. හරි? 14 මොකක්ද කියන්නේ?
කැතෝඩ කිරණ අංශු ඍණ ආරෝපිතයි. ඕනේ දන්නවනේ ඍණ ආරෝපිතයිනේ. සරල රේඛාවල ගමන් කරයි. හරිනේ ඒකත් හරි. N චුම්බක ද්‍රවයේ වෙතට සහ S චුම්බක වැරදීනේ ළමයි. N සහ S වෙතට අයගොල්ලන් එහෙම නැමිලා යන්නේ නෑනේ. අපි කරන්නේ මොකද්ද? මෙයා ගමන් කරන මාර්ගයට ලම්බක චුම්බක ක්ෂේත්‍රයක් දානවනේ. ලම්බක චුම්බක ක්ෂේත්‍රයක් දැම්මහම මොකද වෙන්නේ? එයා මොකක් කරගන්නවද? එයා ඒකට අනුකූලව වක්‍රාකාර මාර්ගයක ගමන් කරනවා. එයා ද්‍රව වෙතට ගමන් කරන්නේ නෑ ළමයි. ඒ නිසා ඒක වැරදි. හරි. එහෙනම් අපිට පිළිතුර විදිහට 14ට තෝරන්න පුළුවන් ළමයි A සහ B නිවැරදි. ඒකෙත් A සහ B නිවැරදි. right. දැන් මේවා වෙනස් කරන්න බෑනේ ළමයි. විභාග ප්‍රශ්නනේ නේද? එහෙනම් ඒකටත් උත්තරේ 1 කියලා තෝරන්න පුළුවන්. right. 15ටත් යන්න ළමයි. 15 වෙනි ප්‍රශ්නය. මින් කුමන ප්‍රකාශය හෝ ප්‍රකාශ සත්‍ය වේද? ඇල්ෆා අංශු පරමාණුක න්‍යෂ්ටිය දෙසට ආකර්ෂණය වේ. වැරදි ළමයි. මොකද පරමාණුවේ න්‍යෂ්ටිය ධනාරෝපිතයිනේ. ඇල්ෆා අංශුත් ධනාරෝපිතයිනේ. එහෙනම් එයා පරමාණුවේ න්‍යෂ්ටයෙන් ඉවතටයි චලිත වෙන්න ඕනේ ආකර්ෂණය. එයා නැත්නම් අපි ගත්තොත් එහෙම පරමාණුවේ න්‍යෂ්ටයෙන් විකර්ෂණයයි වෙන්න ඕනේ නේද? එහෙනම් ඒක වැරදි. ඊට පස්සේ කියනවා ළමයි කැතෝඩ කිරණ චුම්බකයක S ද්‍රවයේ වෙතට ආකර්ෂණය නොවේ. අන්න හරි ළමයි. S ද්‍රවයේ වෙතට ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒක හරි ළමයි. ධන කිරණ චුම්බකයක N ද්‍රවයේ වෙතට ආකර්ෂණය නොවේ. අන්න හරි ළමයි. ඒක නිවැරදි. ඇල්ෆා කිරණවල ප්‍රවේගය X කිරණවල ප්‍රවේගයට වඩා වැඩි. ඒක වැරදි ළමයි. මොකද ඇල්ෆා කියන්නේ අංශුවක්. X කිරණ කියන්නේ විදුලි චුම්බක තරංගයක්. විදුලි චුම්බක තරංගයක් රික්තයේදී ආලෝකයේ වේගෙන් ගමන් කරනවා. ඒ නිසා D ප්‍රකාශය වැරදි. B සහ C තමයි නිවැරදි ප්‍රකාශ වෙන්නේ ළමයිනේ. එහෙනම් B සහ C නිවැරදි නම් උත්තරේ දෙවෙනි උත්තරේ වෙන්න ඕනේ. එහෙනම් ළමයි 15ට උත්තරේ 2 කියලා ගන්න පුළුවන්. ඔන්න ළමයි අපි මේ ප්‍රශ්න පහත් සාකච්ඡා කරා. එතකොට A B C D වර්ගයේ ප්‍රශ්න පහ සාකච්ඡා කරා. දැන් බලන්න ළමයි ඕගොල්ලන්ගේ ප්‍රශ්න කීයක් හරිද කියලා. right. ඊට පස්සේ අපි යන් 16 සිට 20 තෙක් ප්‍රශ්න වලට. ළමයි දැන් මෙතනින් එහාට කියන්නේ විභාගයේදී ඕගොල්ලන්ට හම්බ වෙනවා 41 සිට 50 දක්වා ප්‍රශ්න ටික. පළමු ප්‍රකාශය දෙවන ප්‍රකාශ ප්‍රශ්න හම්බෙන්නේ. ඒතකොට පළමු ප්‍රකාශය එක ළමයි ඕගොල්ලන්ට දැන් මේ පේපර් එකේ තියෙනවා විස්තරයක්. ඒ පේපර් එකේ විස්තරය අනුව ඕගොල්ලන්ට බලන්න පුළුවන් මොකද්ද කියලා. ඒතකොට ළමයි දැන් මේකේ විස්තරය දිහා බැලුවාම 1 2 3 4 5 එක දීලා තිනවා. පළමුව ගන්තිය සත්‍යයි, දෙවෙනි එකත් සත්‍යයි, දෙවෙනි එකෙන් පළමු එක පැහැදිලි කරනවා. ওই විදිහට දීලා තිනවා ක්‍රම කීපයක්. ඒතකොට ඒකට උත්තරේ තෝරන්න පුළුවන් වෙන්න ඕනේ. right. අපි 16ට යන්න ළමයි. 16 වෙනි ප්‍රශ්නයට යන්න. 16 වෙනි ප්‍රශ්නය. හරි. බලන්න 16 මොකද්ද කියන්නේ ළමයි? 16 කියනවා කැතෝඩ කිරණ චුම්බකයක ධන ද්‍රවයේ වෙතට ආකර්ෂණය වේ. වැරදීනේ ළමයි. දැන්ටමත් අපි කතා කරා කලින් ප්‍රශ්නවලත් කැතෝඩ කිරණ ධන ද්‍රවයේ වෙතට එහෙම මේ ආකර්ෂණය වෙන අනිත් එක චුම්බකයක ද්‍රවය කියන එක එච්චර එහෙම කියන එකත් එච්චර හොඳ නෑ නේද? ඒ නිසා ඒක වැරදි. කැතෝඩ කිරණ අංශු ඍණ ආරෝපිතයි. කැතෝඩ කිරණ අංශු ඍණ ආරෝපිතයි ළමයි. ඒක හරි. එහෙනම් උත්තරේ 1 වැරදි 2 හරි. උත්තරේ 4 ළමයි. උත්තරේ 4. එහෙනම් 16ට පිළිතුර 4 නේ. 16ට පිළිතුර 4. 16 වෙනි ප්‍රශ්නයට පිළිතුර 4. ඊට පස්සේ 17ටත් යන්න ළමයි. 17ට යන්. 17ට ගියාම කැතෝඩ කිරණ චුම්බක ක්ෂේත්‍ර මගින් අපගමනය වේ. ළමයි කැතෝඩ කිරණ චුම්බක ක්ෂේත්‍ර මගින් අපගමනය කරන්න පුළුවන්. නමුත් ළමයි ඕකේ තියෙනවා ගැටලුවක් නෑ ළමයි. ලම්බක චුම්බක ක්ෂේත්‍ර මගින් තමයි අපගමනය වෙන්නේ. නමුත් මේ ප්‍රකාශයේ නිවැරදිතාවයක් තියෙනවනේ. අපිට ඒක හරි කියලා ගන්න පුළුවන්. ධන ආරෝපිත අංශු කැතෝඩ කිරණවල අඩංගු වේ. කැතෝඩ කිරණවල තියෙන ළමයි ඍණ ආරෝපිත අංශු නේද? ඒ නිසා ඒක වැරදි. එහෙනම් 1 හරි 2 වැරදි. උත්තරේ 3 කියලා තෝරන්න පුළුවන්. එහෙනම් 17ට උත්තරේ 3. 18ටත් යන්න ළමයි. 18. ඉතා සිහින් ඇලුමිනියම් පත්‍ර තුලින් කැතෝඩ කිරණ වලට විනිවිද යාහක යන්න පුළුවන් ළමයි. ප්‍රශ්නයක් නැහැ. කැතෝඩ කිරණ වලට විනිවිද යන්න පුළුවන්. සිහින් ඇලුමිනියම් පත්‍ර තුලින් එහෙම ප්‍රශ්නයක් නැහැ. යාට විනිවිද යන්න පුළුවන්. හරි. කැතෝඩ කිරණ ඇල්ෆා අංශු වලින් සමන්විත. ඒක වැරදි ළමයි. කැතෝඩ කිරණ ඇල්ෆා අංශු වලින් සමන්විත වෙන්නේ නැහනේ. නේද? ඒ නිසා 1 හරි 2 වැරදි. උත්තරේ 3 කියලා ගන්න පුළුවන්. 19ට යන්න ළමයි. 19ට යන්න. ඇල්ෆා කිරණවල ගමන් මග චුම්බක ක්ෂේත්‍ර මගින් වෙනස් වේ. ඇල්ෆා කිරණවල ගමන් මග චුම්බක ක්ෂේත්‍ර මගින් වෙනස් නොවේ කියනවා නේද? වෙනස් නොවේ කියනවා. ඒක වැරදි ළමයි. ඇල්ෆා කිරණ කියන්නේ ආරෝපිත අංශු. ඒ නිසා එයාට පුළුවන් කොහොම ගමන් කරන්නද? චුම්බක ක්ෂේත්‍රයක වක්‍රාකාර මාර්ගයක ගමන් කරන්න. ළමයි ඇල්ෆා අංශු කියන්නේ ඕගොල්ලන් දන්නවා. ඇල්ෆා කියලා අපි කියන්නේ කාටද? හීලියම් න්‍යෂ්ටි වලට නේද? එතකොට 2 4 2 ධන කියලා අපි ලියන්නේ හීලියම් න්‍යෂ්ටි වලට තමයි ඇල්ෆා කියලා අපි කියන්නේ. right. ඒ නිසා එයා ආරෝපිතයි. එයා එහෙනම් චුම්බක ක්ෂේත්‍රයකින් එයාගේ ගමන් මග වෙනස් වෙනවා. ඒ නිසා 19ට පළවෙනි ප්‍රකාශය වැරදි. ඇල්ෆා අංශු වල විනිවිද යාමේ බලය ඉතා ඉහළ. වැරදි ළමයි. ඇල්ෆා අංශු ඒක නිකන් හරියට ළමයි මොකක් වගේ දන්නවද? ඕගොල්ලන් හිතන්න ළමයි මෙහෙම හිතන්නකෝ වීදුරුවක් හරහා ආලෝක කිරණයක් ගමන් කරාට ළමයි වීදුරුවක් හරහා මොකේද ගමන් කරන්න බැරිද? මැස්සෙට ගමන් කරන්න බෑ ළමයි. මොකද මැස්සට ස්කන්ධයක් තියෙනවා. ආලෝකයට ස්කන්ධයක් නැහැ. ඒ වගේ සිද්ධියක් ළමයි. ඇල්ෆා අංශුව මැස්සෙක් කියලා හිතුවොත් ළමයි ඇල්ෆා අංශුවට වීදුරුව හරහා යන්න බෑ. හරිද? ඒක විනිවිද යාමේ බලය යාගේ ඉතාමත්
අඩුයි ළමයි. ඊටමත් අඩුයි නේද? එයාගේ විනිවිද යාමේ බලය ඊටමත් අඩුයි. ඒකට හේතුව එයාට ස්කන්ධයක් තියෙනවා. ස්කන්ධයක් තියෙනවා නම් ළමයි විනිවිද යන්න බෑ නේද? හරියට ළමයි මොකක් වගේද නේද? ඒතකොට මේ වගේ උදාහරණයක් ගන්න පුළුවන් නේද? ආයෙ වැඩි උදාහරණ ඕනේ. ඔය ඇති. right? එහෙනම් ඒ දෙකම වැරදි ළමයි. එහෙනම් 19ට උත්තරේ 5 කියලා තෝරන්න පුළුවන්. 19ට උත්තරේ 5. right? හරි. අවසාන ප්‍රශ්නයට යන් 20 20 වෙනි ප්‍රශ්නයට යන් කැතෝඩ කිරණ විද්‍යුත් ක්ෂේත්‍ර මගින් අපගමනය වේ. ඕනේ ළමයි කැතෝඩ කිරණ විද්‍යුත් ක්ෂේත්‍ර මගින් අපගමනය වෙනවා. ඒක හරි නේද? කැතෝඩ කිරණ අංශු ආරෝපිතයි. ආරෝපිත නිසා තමයි ළමයි එයා විද්‍යුත් ක්ෂේත්‍ර මගින් අපගමනයට ලක් වෙන්නේ. ඒ නිසා අපිට උත්තරේ එක විදිහට තෝරන්න බුණා. අන්න දැන් ඒකෙදි ඕගොල්ලන්ට ආවා දෙකම හරි දෙකෙන් එක පැහැදිලි කරනවා. කොහොමද ළමයි ඔය ගන්නෙ? කැතෝඩ කිරණ විද්‍යුත් ක්ෂේත්‍ර මගින් අපගමනය වේ. හරි. කැතෝඩ කිරණ අංශු ආරෝපිත වේ. එම නිසා තමයි එයා මොනවා වෙන්නේද? මේ අපගමනයට ලක් වෙන්නේ. හරිද? අපගමනයේ වේමක් නිසාද යත් කැතෝඩ කිරණ අංශු ආරෝපිත නිසාය. අන්න එහෙම උත්තරේ ගන්න පුළුවන් ළමයි. එහෙනම් උත්තරේ එක විදිහට තෝරන්න පුළුවන්. ඔන්න 20ට උත්තරේ. right. දැන් ළමයි අපි ප්‍රශ්න 20 සඳහා පිළිතුරු සාකච්ඡාව කරා. පිළිතුරු ටික බැලුවා මොනවද කියලා. දැන් මේකේ ළමයි අමුතුවෙන් ආයේ ලොකුවට ගැඹුරින් සාකච්ඡා කරන්න දේවල් නෑ. බොහොම සරල සිද්ධාන්තනේ තියෙන ඒ නිසා. right. එතකොට එහෙනම් ඔන්න දැන් ඕගොල්ලන්ට පුළුවන් ළමයිනේ මේකට උත්තර ටික බලන්න. උත්තර බලලා ඕගොල්ලන්ගේ 20න් කීයක් හරිද කියලා බලා ගන්න පුළුවන්. හරි 20න් කීයක් හරිද කියලා බලන්න පුළුවන්. දැන් මේ විදිහට පුහුණු වීම දිගටම කරනවා. හැම සතියකම ඕගොල්ලන්ට ප්‍රශ්න පත්‍රය බැගින් ලබා දෙනවා. ඒ ප්‍රශ්න පත්‍රය ලබා දුන්නට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ගෙදරදී එක කරන්න. ඉරිදට පේපර් එක දෙනවා. සඳර ඩිස්කෂන් එක දානවා. ඕගොල්ලන් ඩිස්කෂන් එක බලන්න පුළුවන්. දැන් සමහර ළමයි ඉන්නවනේ මේක දැන් ළඟදී පටන් ගත්ත කට්ටිය. කියන ප්‍රතිඵල ආවට පස්සේ පටන් ගත්ත ළමයිනුත් ඉන්නවනේ. ඒගොල්ලන්ට පුළුවන් ළමයි මේ ටෙලිග්‍රෑම් ගෲප් එකට එකතු වෙලා මේ පේපර්ස් ටික එකතු කරගෙන ඊට පස්සේ මොකක් කරන්නද මේ ටික පස්සේ දවසක බලන්න. පස්සේ දවසක බලන්න බලන්න මේක YouTube එකේ මේ අයින් කරන්නේ ඕන දවසක ඔයගලන්ට බලන්න පුළුවන්. හරි? right. එහෙනම් ඔන්න ළමයි අපි පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරා. දැන් ඊට පස්සේ අපි ඊළඟ සතියේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. එතකොට ඒකේ ඉරිදට දෙනවා පේපර් එක. ඔයගලන්ට දෙන්න පුළුවන් සඳුදාට ඒකේ ඩිස්කෂන් එක බලන්න. දැන් ළමයි මේ සතියේ මොකක්ද ඔයගලන් කරන්න ඕනේ? මේ සතියේ කරන්න ඕනේ දේ තමයි මෙන්න මේ උත්තර ටික දැන් මේ ගත්ත මම කිව්ව විදිහට අර මොනවද කරන්න ඕනේ? අර එක එක විද්‍යාඥයා අරගෙන එයාගේ කාර්යභාරයන් ටික පෙළ ගස්වන්න. හරි. ඊට පස්සේ ධන කිරණ කැතෝඩ කිරණ අංශු ධන කිරණ අංශු මේ වරගෙන මේ වගේ ಗುಣ පෙළ ගස්වන්න. හරි. පොඩි ෂෝට් නෝට් එකක් හදන්න. මේ සතිය ළමයි ඕකට වැය කරන්න. හරි. ඒතකොට මේ විදිහට තමයි ඕගොල්ලන් පාඩම් කරන්න ඕනේ. right? හොඳයි. එහෙනම් ළමයිනේ ඕගොල්ලන්ට පුළුවන් මේකේ ওই වැඩ ටික කරන්න. ඊළඟ සතියේ ඉරිදා අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රය දීලා සඳුදාට නැවත ඒකේ සාකච්ඡාව සිදු කරමු. right. එහෙනම් ඊළඟ සතියේ නැවත හමු වෙමු. එතෙක් ඔබට සියලු දෙනාටම ආයුබෝවන්.